තුමා ගරු කතානායකතුමනි අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේදී අද දිනේදී විශේෂයෙන්ම අමාත්‍යාංශ රාශියක් තිබෙනවා. ඒකෙදී ඉතා වැදගත් එක විෂයක් පදනම් කරගත්තු අමාත්‍යාංශ රාශියක් ගැන විවාදය තිබෙනවා. මගේ පැත්තෙන් වැඩිපුර කරුණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ජාතික ගැටලුවට අදාළව ජාතික සංහිඳියාවට අදාළව ඇති වී තිබෙන ගැටලු විසඳීම අරමුණු කරගෙන හදපු අමාත්‍යාංශ තුනක් තිබෙනවා කරු කතානායකතුමනි. අද දිනේදී විවාද ලක් වෙන එකක් තමයි පුනරුත්ථාපන කටයුතු සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. ඒ වගේම ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ තිබෙන අනිත් එක තමයි රාජ්‍ය භාෂා අමාත්‍යාංශය. ගරු කතානායකතුමනි මේ අමාත්‍යාංශ සම්බන්ධ විවාදෙදී කරුණු කීපයක් මා කැමති මුලින්ම නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතට කියන්න. මොකද එය තමයි ප්‍රධානම අමාත්‍යාංශය මේකේ තිබෙන. නමුත් මම ඊට කලින් මේක මුදල් සම්බන්ධ කාරණයක් නිසා මා කැමති මේ අමාත්‍යාංශ තුනේ මේ මුදල් කොහොමද රටේ ජනතාවගේ බදු මුදල් මේ වෙන් කළ දෙන බදු මුදල් කොහොමද මේ අමාත්‍යාංශ භාවිතා කරලා තියෙන කෙනෙක් පිළිබඳව මේ රටට කියන්නේ. මොකද ඔබතුමා කවුරුත් අපි දන්නවා උතුරු නැගෙනහිර උතුරේ ඇතිවෙච්ච ජාතික ගැටලුවේ ජාතික ප්‍රශ්නේ එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රටේ තිබෙන කොළඹ තිබෙන ආණ්ඩුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී නොවීම නොසලකා හැරීම ඒ පිළිබඳ කටයුතු නොකිරීම. දෙක ඒ ප්‍රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය නොකිරීම. තුන්වෙනි එක තමයි ජාතිවාදී දේශපාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග. දැන් ඒ නිසා අපි 30 අවුරුදු යුද්ධකින් බැට කාලා ලක්ෂ ගාණක් මැරිලා දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඔක්කොම විනාශ වෙලා දැන් අවුරුදු 9ක කාලයක් අපි ගත කරලා තිබෙන යුද්ධයට පස්සේ. ඒ නිසා මම කියන්න කැමති මෙන්න මේ තත්ත්වයටදී මේ අමාත්‍යාංශ තුනට තිබෙනවා වෙන ඕනම අමාත්‍යාංශයකට වඩා. වෙන ඕනම අමාත්‍යාංශයකට වඩා විශාල වගකීමක් තිබෙනවා. මේ ඊටාම ගිනිගන්නාසුළු ජීවිත දහස් ගණනක් දීලා දැනට යුද්ධයක් පමණක් අවසන් කරන් තිබෙනවා අපි. ගැටලු ඉවර වෙලා නැහැ. ජාතිවාදයේ හැම පැත්තෙම තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යාංශ තුනට තිබෙනවා අති විශාල වගකීමක්. නැවත ජාතිවාදය ඇති වෙන්නේ නැති වෙන්නට කරනවා වගේම මේ යුද්ධයෙන් බටකාපු සහ පීඩාවටපත් වෙච්ච දෙමළ සිංහල මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ මැදිහත් වෙන්න. උවමනාවෙන් මැදිහත් වෙන්න. කාර්යක්ෂම මැදිහත් වෙන්න. නමුත් ගරු කතානායකතුමනි මම ඇත්තටම මේ පාර්ලිමේන්තුවට බලය තියුණා මම කියනවා මේ අමතුරු තුන් දෙනාම ජනාධිපතිවරයා ගැන තියෙන අමාත්‍යාංශය ඇතුළුව පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා අපිට බලය තියුණා මේ තුන් දෙනාම වහාම දැන් අස් කරන්න ඕනි කියලා. ගරු කතානායකතුමනි මං කියන්නේ ආවත් වැඩක් නැහැ කියලා. නෑ ඒක තමයි ආවත් වැඩක් නැහැ. මම මේකයි මතු කරේ නැත්තේ. ආවත් වැඩක් නැහැ. මං කැමති නිසා පුටු වලට කතා කරන්න. කතානායකතුමා අඩු ගන්න මේක අහන් ඉන්නවනේ. රට අහන් ඉන්නවා. කිව්වට වැඩක් නැහැ. කවුද මේ ඇමතිවරු? කාරකය කොඩියයි විතරයි. පුළුවන් නම් හොරකමක් කරගන්නවා. පුළුවන් නම් ටෙන්ඩර් එකකින් ගසා කනවා. ඊට පස්සේ වෙන ජොලි කරනවා. ඒ නිසා රට සහ කතානායකතුමාගේ මූලිකත්වයේ තියෙන නිසා මම කතාව කරනවා. මම කැමති පුටු වලට කියන්නේ ඔය බොරු ඇමතුරුන්ට කියනකට වඩා. ගරු කතානායකතුමනි ඔබතුමා බලන්න මම මුලින්ම කියන්න කැමති නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රගතිය. එම අමාත්‍යාංශයට 2017 අයවැයේදී අපි වෙන් කර දුන්නා මිලියන් 19000. මිලියන් 19782ක් වෙන් කර දුන්නා. එය තමයි වෙන් කර මුදල. නමුත් අවසානයේ ලැබිලා තියෙන මිලියන් 10167යි. දැන් මේ මුළු මහත් උතුරු නැගෙනහිර මහා දැවැන්ත පීඩාවෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් මිලියන් 19000ක් වෙන් කරාට ඒකෙන් 50%යි ලැබුණේ. භාගයයි ලැබුණේ. ඒ ලැබිච්ච මිලියන් 10167න් දැන් මේ ඇමතිවරයා incorrect, sir. I want to correct that later. Totally incorrect. මම කිව්වේ නෑ නේ ගතානායකතුමා. මම කිසිම ෆැක්ට් එකක් කිව්වේ නෑ. එතුමා මේ නැගිටලා කලින්ම. I will tell you. I will explain. Yeah, you can ගරු කතානායකතුමනි මම එක කියන්නම්. එතුමගේ පිළිතුරු කතාවේ උත්තර දෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. තව ගොඩාක් තියෙනවා. මේ බොහොම පොඩි දෙයක් මේ කිව්වේ. ගොඩාක් නැගිටලා ඉන්න වේ ඔබතුමා නැගිටින්න පටන් ගත්තා. ඒක තමයි ඒක පෙන්නන්න.
be calm. ගරු කතානායකතුමනි 2017 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට මේ කියන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනකොට මෙතුමාගේ අමාත්‍යාංශය වියදම් කරලා තිබෙන්නේ මේ වෙන් කර තිබෙන මුදලේ සැප්තැම්බර් 30 වෙනකොට මේක රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අප වෙත මේ පාර්ලිමේන්තුව ලබා දීලා තියෙන ලේඛන මුදල් අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන ලේඛන සියලුම අමාත්‍යාංශ ගැන තියෙනවා සාමිනාද්ද නැමැතිතුමාගේ අමාත්‍යාංශ ගැන පමණක් නෙමෙයි මේ වෙන් කරපු මිලියන් 10167 නුත් වියදම් කරලා තිබෙන්නේ ගරු කතානායකතුමනි මිලියන් 6000කට ආසන්න මුදලක් විතරයි වෙන් කරපෙකරු මිලියන් 4000ක් වෙන් කළා නැහැ 149ක් තමුන්නාසේ වෙන් කරපු මුදලින් වෙන් කළ වියදම් කළා නැහැ තමුන්නාසේ මොකටද අමතකම කරන්නේ කලින් කරන් හිටපු වැඩේ කරන්නකෝ ඊට පස්සේ කරු කතානායකතුමනි ඊළඟ අමාත්‍යාංශය ඒක තමයි ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මේක තියෙන ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට වෙන් කරලා තිබෙනවා ගිය අවුරුද්දේ මිලියන් 3532ක් මේවා අතිශය වැදගත් අමාත්‍යාංශ මේවා මේ රට ගිනි තියපු ප්‍රශ්නයක් විසඳන්න හදපු අමාත්‍යාංශ તો ජනාධිපතිවරයා තව ගොඩක්කටත් එක එකක් අරන් තියෙනවා මිලියන් 3532ක් වෙන් කරන් තිබෙනවා හැබැයි ලබාගෙන තිබෙන්නේ 325යි ඒ 325න් ගරු කතානායකතුමනි වියදම් කළා තියෙන්නේ 9%යි ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය වෙන් කර මුදලින් 91ක් මේ සැප්තැම්බර් 30 වෙනකොට වියදම් කළා නැහැ අස් වෙන්න ඕන තමන් ජනාධිපති වශයෙන් බැරි නම් තමන් යටතේ තියෙන අමාත්‍යාංශයෙන් වැඩ කරගන්න මොකද්ද ජනාධිපතිකම මොකද අපිට ගරු කතානායකතුමනි අපිට මේ පුද්ගලයෝ වැදගත් නැහැ අපි බලන්නේ තනතුර දිහා පමණයි ඒ තනතුරේ ඉන්න කෙනා තනතුර සඳහා උපයා ගන්න ඕන ජනතාව ජනවාරි 8 වෙනිදා ඡන්ද දීලා කිව්වා ජනාධිපති කරන්න අපි කැමතියි කියලා එතුමා දැනගන්න ඕනේ ඒක අප්පු කරලා පෙන්නන්න හැම කෙනෙක්ම Tamanට හම් වෙන තනතුර උපයා ගන්න ඕනේ ලැජ්ජ වෙනවා අපි මොනවද මේගොල්ලෝ මේ කරන්නේ මේ අතිශය වැදගත් ප්‍රශ්න වලට ඊට පස්සේ කරු කතානායකතුමනි පොතුමා බලන්න ඊළඟ අමාත්‍යාංශය national integration එක මම කලින් කිව්වේ national statistics තියෙනවා ඒකෙත් එහෙමයි ඒකේ මිලියන් 1063ක් වෙන් කරලා තිබෙනවා ඒකේ ලැබිලා තියෙන මිලියන් 474යි ඒකෙත් සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට ඊට පස්සේ යම් කිසි මුදලක් වේදන් වල ඇති නමුත් 55%ක්ම වේදන් කළා නැහැ ඒ නිසා කරු කතානායකතුමනි මා ඊටා පැහැදිලිව කියන්නේ මේ අමතූරු මොනවාද මේ කරන්නේ මම කියන්නේ මුදල් නාස්ති කරන්න කියලා නෙමෙයි මේ මුදල් වෙන් කරලා තිබෙන්නේ ජනතාවගේ දැවන ගැටලු වලට මේ කාර්යාලයේ ඉන්න නිලධාරී මහතුරු මේවට විවිධ ව්‍යාපෘති 100 ගණන් හදලා ඒ හදන්නත් මුදල් වේදම් කරලා මේ පාර්ලිමේන්තුවට අපොත්තච්චු ගහලා එවලා විශාල වශයෙන් වියදම් කරලා තමයි මේ මුදල් වෙන් කිරීම කරන්නේ අපි මෙතන පාර්ලිමේන්තුව රැස්වලා මේවා ශීර්ෂයෙන් ශීර්ෂයට වෙන් කරනවා මුදල් හැබැයි බලන්න අදාළ ප්‍රධාන ඇමතිවරයා බන්ධනාගාර නැවත පදිංචි කිරීම ඇමතිවරයා ජනාධිපතිතුමාට තිබෙන අමාත්‍යාංශ මේ එකක්වත් අදාළ ප්‍රශ්න වෙනුවෙන් 50%ක්වත් මුදල් වේදම් කරලා වැඩ කරලා නැහැ. ඒ නිසා මම ඒකයි කිව්වේ මේගොල්ලන් මේ ප්‍රශ්නය පිළිබඳව මේ ප්‍රශ්නත් එක්ක සෙල්ලම් කරනවා ඒක ගැන බරක් නැහැ කියලා. ඒ වගේම කරු කතානායකතුමනි ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි මේ කරන මුදල් වෙන් කිරීමත් තේරුමක් නැහැ. තේරුමක් නැහැ. එච්චර ගිනි ගන්න ප්‍රශ්නකදී තමුන්නාසලට පුළුවන් නම් මොකුත් නොකර ඉන්න. එච්චර ගිනි ගන්න ප්‍රශ්නකදී උතුරේ තියෙන ප්‍රශ්නය වගේ තමුන්නාසලා මොනවත් කරන්නේ නැහැ කියලා හරි පැහැදිලි. ගරු කතානායකතුමනි ඊට අමතරව ගත්තොත් 2009 යුද්ධ අවසන් වල අවුරුදු 9ක් වෙනවා. නමුත් අපි තවමත් ගත්තොත් යාපනයේ දිස්ත්‍රික්කයේ අපිට තොරතුරු ලැබී තිබෙනවා. සුබසාධන මධ්‍යස්ථාන 29ක පුද්ගලයන් 3000කට ආසන්න ප්‍රමාණයක් තවමත් අවතංගව සිටිනවා. එතන යුද්ධෙන් අවුරුදු 10 වෙනි අවුරුද්දට අපි මේ යන්නේ. එතන 10 වෙනි අවුරුද්ද වෙනකොටත් අපිට ඒ අවතංග වී තිබෙන 3000කට ආසන්න ප්‍රමාණය නැවත පදිංචි කරන්න බැරි වෙලා තිබෙනවා. එකෙන්ම පේනවා මොකද මේක ප්‍රශ්නයක් වශයෙන් එතකොට තිබෙනවා කියන එකනේ. තවමත් යුද සරණාගතයන් ඉන්නවා. ඒ නිසා අපි දැනගන්න කැමති ඇමතිතුමාගේ කතාවේදී මෙන්න මේ අවතැන් කර තිබෙන තවමත් සරණාගත කඳවුරු සුබසාධන මධ්‍යස්ථාන 29ක ඉන්න මේ 3000 වෙනුවෙන් මොකද්ද ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය කියලා.
ඒ වගේම තමයි අපි දන්නවා උතුරේ යුදවකවානුවේදී LTT සංවිධානයේ විශාල වශයෙන් ඉඩම් අල්ලගෙන තිබුණා රජයට අයත් ඉඩම් සහ ජනතාවට අයත් ඉඩම්. ඒවා LTT කඳවුරු පිහිටවල තිබුණා. අද හමුදාවට ඉවත් වෙන්න කියන කට්ටිය ඒ කාලේ LTT ඉවත් වෙන්න කියලා කිව්වේ නෑ. නමුත් හමුදාව LTT දෙකක්. එසා අද එදා LTT එක වෙනුවෙන් විවිධ කටයුතු කළා ජාතිවාදී ලෙස කටයුතු කරපු සමහර දෙමළ දේශපාලනඥයන්ගේ හඬ නෙමෙයි අපිට නියෝජනය කරන්නේ. නමුත් අපි පැහැදිලිව දන්න දේ තමයි හමුදාව උතුරේ ජනතාවට අයිති විශේෂම ජනතාවට අයිති පුද්ගලික ඉඩම් දැනට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ජනතාව සතු ඉඩම් අක්කර 5128කට ආසන්න ප්‍රමාණයක් තවමත් හමුදා භාරයේ තිබෙනවා. එතකොට ආරක්ෂක අංශ වශයෙන් ඒ අනිවාර්යයෙන්ම අවශ්‍යද කියන එක පිළිබඳව ආරක්ෂක අංශවල අදහසත් ඒ වගේම ජනතාවගේ අදහස් කියන මේ දෙකම බලලා යම්කිසි ඉඩම් ප්‍රමාණයක් කියනවා නම් මේවා දෙන්න බෑ මේවා අතිශය වැදගත් ආරක්ෂක වශයෙන් කියලා අපි කියන්නේ තමුන්නාසක අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා. ඒ වෙනුවට වහාම රජයේ ඉඩම් ඒ ජනතාවට ලබා දෙන එක. දැන් තමුන්නාසලා බලන්න ගරු කතානායකතුමනි දැන් ආණ්ඩුව විකුණන්න යනවා බදු දෙන්න යනවා දීවර වරායවල් 10ක් 11. ගලපති මන්ත්‍රීතුමා කියනවා දීවර වරායවල් 11ක්. මේ දීවර වරායවල් පිළිලා තිබෙන්නේ යුද්ධමය වශයෙන් අතිශයම වැදගත්. ආරක්ෂක වශයෙන් අතිශය වැදගත් ස්ථානවල. මොකද ඔක්කොම කලපු වාසිතව ගොඩක් ඒවා තිබෙන්නේ ඊටාම වැදගත් තැන්වල. දැන් තමුන්නාසලා ඒවා ආරක්ෂක අදහස් මොනවත් නැතුව ඉල්ලන දේශීය හෝ විදේශීය ඕන කෙනෙක්ට දෙනවා. ඒක තමයි තමුන්නාසලගේ ප්‍රතිපත්තිය. තමුන්නාසලා බයි මේ පුංචි මිනිස්සුන්ගේ ඉඩම් ප්‍රශ්නයට ආවට පස්සේ ඒකට ලොකු ආරක්ෂක කතා කියනවා. ඒ නිසා තමයි අමිතිවරතුමාට අපි කියන්නේ මේ ඉඩම් අක්කර 5128ක් ජනතාවට අයිතිව දැනට හමුදාව භුක්ති විඳිනවා. හමුදාවට අත්‍යවශ්‍ය ඒවා මොනවාද කියලා මම හිතනවා හමුදාව කෙසෙල් වවන්නයි කංකුම් වවන්නයි අවශ්‍ය නැහැ. හමුදාවට අවශ්‍ය ආරක්ෂක දේවල් හමුදාව සතුව තිබෙනවා ආරක්ෂක වශයෙන් ඊටාම ශක්තිමත් දේවල්. ඒ නිසා ඉඩම් අල්ලගෙන කුඹුරු කරන්න යරෝ මේව කරන්න නැතුව එවැනි ඉඩම් ආරක්ෂකාර්ථයෙන් තරම් ප්‍රයෝජනයක් නැතිව ජනතාවට දෙන්නත් අනිත් ඉඩම් ඒ වෙනුවට දෙන්න පුළුවන් ඉඩම් තමුන්නාසක අමාත්‍යාංශය මැදිහත් වෙලා නැත්නම් තමුන්නාසට බැරි නිසා වෙන පුළුවන් කෙනෙක්ට හරි දීලා කරන්න කියන ඉල්ලීම අපි කරනවා. නැත්තම් මේවා හැමදාම ඉඩම් ප්‍රශ්නය කියලා මේක දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් උත් ඊට පසුව ඒක ජාතිවාදී ප්‍රශ්නයක් වශයෙන් උත් පාවිච්චි කරනවා. මේක හිඟන්නක තුවාලේ කරගෙන තියෙනවා ජාතිවාදය අද ගන්න. ඒක. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි කරු කතානායකතුමනි ඉන්දියාවේ ඉන්න ලක්ෂයකට වැඩි සරණාගතයන් පිරිසක් අපත් ඒ සඳහා මැදිහත් වුණා. අපිත් ඒ කඳුරු වලට ගියා. මේ පාර්ලිමේන්තුව අපි මතක් කරන්න ඕන රත්නශ්‍රී වික්‍රමනායක අගමැතිතුමා අද එතුමා ජීවිතුන් අතර නැති වුණත් මමත් රාමලිංගම් චන්ද්‍රසේකර මන්ත්‍රීතුමාත් ඒ ඉන්දියාවේ කඳුරු වලට ගිහිල්ලා ඒගොල්ලන්ට 28500කට පුරවැසි භාවය තිබුණේ නැහැ. අපි ඒ සම්බන්ධ පනතක් හදලා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් දාලා ඒ ආයත ඒ 28500ක් වෙච්ච ඉන්දියාවේ හිටපු පුරවැසි භාවය අහිමි ඒ ශ්‍රී ලාංකික ජනතාවට පුරවැසි භාවය ලබා දීමේ කටයුත්ත අපි කරා 2008 වගේ යුද්ධයේ ඉතාම තදින් ගිය වකවානුව. ඒ කටයුත්තේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා ඒ කටයුත්ත ඉතා හොඳින් කරා. අපි එතුමා මතක් කරන්න ඕනේ හොඳ දේ හොඳයි කියලා කියන්න ඕන නිසා. නමුත් දැන් ඒ යුද්ධය ඉවර වෙලා දැන් මේ මිනිස්සු එන්න කැමති. දැන් ටික ටික එනවා. ඔක්කොම ලැන එකක් නැති වෙයි. ඒගොල්ලන් එහි අවුරුදු 30ක් විතර ජීවත් වෙලා තියෙන නිසා. නමුත් ඒ එන අයට තමුන්නාසලා කියනවා එනකොට තමුන්නාසලා රෙඩ් කාපට් දාලා පිළිගන්නම් කියලා. මට හම්බුණා කරු කතානායකතුමනි එහෙම ආපු 40 දෙනෙක් කිලිනොච්චියේදී මෑතකදී. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ට ආවට පස්සේ ඔවුන්ට දෙන්නේ ඉඩම් අක්කර භාගයයි. ඔවුන්ට හරියාකාරයේ සහන ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ආදායමක් නැහැ. ඒ නිසා ඔවුන් ඊටාත්ම ලංකාවත් නැති ඉන්දියාවත් නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට එන්න කියනවා නම් 30 අවුරුදු යුද්ධකින් පස්සේ ඒගොල්ලන්ට අයිති එන්න මේ රට. ඒක ලබා දිය යුතුයි. ඊට පස්සේ තමයි කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා විශේෂයෙන්ම උතුරු පළාතේ මේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නේ හරි බරපතල එකක්. ඒක තමයි රජයේ ඉඩම් මිනිස්සුගේ සින්නක්කර ඉඩම්. ඒ වගේම රජයේ ඔප්පු වලින් දුන්නු ඉඩම් යුදවකවානුව කාලේදී LTT සංවිධානය විසින් Tamanට කැමති අයට බෙදලා දීලා තිබෙනවා. දැන් අයිතිකාරයා ගමේ නැහැ. එයා යුද්ධයෙන් මැරලා නැත්නම් එයා රටින් ගිහිල්ලා ඒ ඉඩම LTT සංවිධානය සහ විවිධ පුද්ගලයන් විසින් වෙන පුද්ගලයන්ට බෙදා දීලා තිබෙනවා. ඒක විශාල ගැටලුවක්. දැන් ඇත්ත අයිතිකාරයා ඇවිල්ලා ඉන්නවා.
වෙන කට්ටියක් පදිංචි වෙලා ඉන්නවා. වෙන කට්ටිය කියන්නේ තායි සාමාන්‍ය මිනිස්සුමයි. විශාල ගැටලුවක් එතන තිබෙනවා. නමුත් අමාත්‍යාංශයේ පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් ඒ ගැටලුව සංකීර්ණ ගැටලුවක් විසඳීමට මැදිහත් වීම ඉතාම දුර්වලයි. අනිත් කරුණ තමයි මේක තමයි විශේෂම කාරණය. මෙතන දූෂණයක් තිබෙනවා. මගේ දැනීම හැටියට ගරු කතානායකතුමනි 2013 දැන් LTT සංවිධානය කරපු දේවල් සම්බන්ධව මෙතන වග කියන්න කෙනෙක් නැහැ. නමුත් 2013 යුද්ධය ඉවර වුණාට පස්සේ අපිට පැහැදිලි වගකීමකින් කියන්න පුළුවන් කරුණු රාශියක් තිබෙනවා. කිලිනොච්චියේ ඒ වගේ ප්‍රදේශවල නිලධාරීන් සමහර ප්‍රාදේශීය ලේකම්වරු නැවත වතාවක් අර රජය මගින් ඉඩම් ඔප්පු දීලා තියෙද්දි ඒ පුද්ගලයාගේ ඒවා අයින් කරලා වෙන වෙනත් පුද්ගලයන්ට අතයට ගනුදෙනු හරහා දීලා තිබෙනවා. අද මේක විශාල ගැටලුවක්. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා රජයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් LTT සංවිධානයේ කාලේ ඉඩම් දුන්න එක වෙනම සලකා බලන්න. විශේෂම යුද්ධය අවසන් වුණාට පස්සේ රජයේ නිලධාරීන් කටයුතු කරන ඕන රජයේ විදියට. නමුත් ඔවුන් අතයට ගනුදෙනු මාර්ගයෙන් වෙන අයගේ ඉඩම් දීලා තිබෙනවා තවත් පුද්ගලයන්ට. නිසා සුවිශාල ගැටලු ඒ ප්‍රදේශවල ඇති වෙලා තිබෙනවා. මේ ගැටලු නොවිසඳීම විසඳන්න නැති එක හැම වෙලාවම රටට දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි ගරු කතානායකතුමනි අදාළ ඇමතුමාගෙන් දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් ගැන කවුරුත් කතා කරනවා. යාපනයේ පමණ 45000ක් ඉන්නවා උතුරේම 90000ක් ඉන්නවා කියලා කවුරුත් මේ ඉලක්කම කියනවා. හැබැයි මේ වැන්දඹුව ගැන කතා කළාට ඒකට උත්තරයක් කවුරුත් යෝජනා කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපි දන්නා තරමින් ඒ ප්‍රදේශවල ජනතාව අපිට කියපු දේවල් අනුව මේ 90000ම වැන්දඹුවන් වශයෙන්ම හැමදාම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඊටාම තරුණ කාන්තාවන් තරුණ අම්මලා ඒගොල්ලන් අවුරුදු 20 22 වැන්දඹුව බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒගොල්ලෝ සති පූජාව කරන්න ලෑස්ති නෑ. අද නූතන ලෝකෙ ඉගෙන ගත්ත ගෑනු ළමයි ඒගොල්ලෝ. දැන් ඒගොල්ලන් විවාහ වෙන්න ලෑස්ති සමහර අය. අපිට එතකොට ඒ වෙනුවෙන් තමුන්නාසල මොකුත් කතා කරන්නේ 90000ක් ඉන්නවා කියලා කිය ඇවිද ඉන්නවා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා හමුදාව පැත්තෙන් ගත්තොත් ඊටාම හොඳ දෙයක්. මම දන්නේ මොන ආණ්ඩුවෙන්ද කරේ කියලා මොන ආණ්ඩුවෙන් කරත් එක හොඳයි නම් හොඳ කියන්න ඕන. හොඳ දෙයක් කළා. ඒක තමයි කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා යුද හමුදා සොල්දාදුවගේ බිරිඳ යුද හමුදා විවාහක සොල්දාදුවෙක් මිය ගියොත් ඔහුගේ බිරිඳට ඒ විශ්‍රාම ඇටුම ලැබීමේ ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ කාන්තාවේ වැන්දඹුව යුද හමුදා වැන්දඹුව නැවත විවාහ වුණොත් ඇයට වැටුප නැති වෙනවා අර සොල්දාදුවා. එතකොට එක පැත්තකින් අවුරුදු 25 දී 22 දී විතර මහත්යක් නැති වෙලා ජීවත් වෙන්න මාර්ගයකුත් නැහැ. වෙන කෙනෙක් අසාද බැන්දොත් වැටුප නැති වෙනවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් යුද හමුදාවට සම්බන්ධ පවුල්වල අයට සිද්ධ වුණා ඒ කාන්තාවන්ට සිද්ධ වුණා වෙනත් අය සමග විවාහ වෙන්න. මොකද මේ සමාජයේ කාන්තාවකට කසාද බැඳලත් ජීවත් වෙන්න අමාරුයි ආරක්ෂිතව. ඉතින් තරුණ වැන්දඹුවක් විවාහ නොවී ඉන්නවා කියන්නේ ඒක මහ විශාල කරදරයක් ඒ මිනිස්සු. ඒ නිසා රජයේ තීන්දුවක් ගත්තා ඒ නැවත විවාහ වුණොත් වැටුප අහිමි වෙනවා කියලා තිබිච්ච පදනම වෙනස් කරලා දැන් දෙනවා භාගයක්. දැන් ඒ කාන්තාවට නැවත විවාහ වෙන්න පුළුවන්. ඇයට තමන්ගේ පැරණි සාමි පුරුෂයාට ලැබිය යුතු ඒ වන්දියෙන් විශ්‍රාම ඇටුමෙන් භාගයක් ලැබෙනවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් තරුණ වැන්දඹුවන් යුද හමුදාවේ වුන් නැවත විවාහ වෙලා තිබෙනවා. ඒක මනුෂ්‍ය අයිතියක්. දැන් තමුන්නාසලා උතුරේ මිය ගියපු ඒ LTT සංවිධානය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. LTT නැද්ද කියලා අදාළ නැහැ. මම දැන් මිනිස්සුනේ ඔක්කොම ඉන්නේ. දැන් LTT එකක් නැහැනේ. දැන් ඉන්නේ ඔක්කොම මිනිස්සු. ඒ නිසා දැන් මෙන්න මේ වැන්දපු කාන්තාවන්ගේ ඉලක්කම කීකේ ලෝකෙ වටේ යන්නේ නැතුව මේ 90000ට මොකද්ද කරන්නේ? අපේ නම් යෝජනාව තමයි විවාහ වෙන්න කැමති අයට අකමැති කරන්න දෙයක් නැහැ. විවාහ වෙන්න කැමති අයට තමුන්නාසලේ අම්මාකාරක උන්ට නැවත පවුලක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික සංස්කෘතික එහෙම සහන ලබා දීමේ වැඩක් ආරම්භ කරන්න. ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ කවුද කියලා දන්නවා ප්‍රාදේශීය ලේකම්ලා. ඒගොල්ලන් නැවත විවාහ කරනවා යම්කිසි ආධාරයක් කරන්න. යම්කිසි ශක්තියක් දෙන්නේ මිනිසුන්ට. ඒගොල්ලෝ හැමදාම අවුරුදු 22 දින මහත් ලැබුණේ දැන් 30යි. තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දේවල් කරන්න කියන ඉල්ලීම අපේ තිබෙනවා. ඒ වගේම අපි දැනගන්න කැමති යුද්ධයෙන් හානියටපත් වෙච්ච ආගමික ස්ථාන කොච්චර තියෙනවද? ඒ ආගමික ස්ථාන වලට තමුන්නාසලා මොනවද කරන්න හදන උදව් කියන එක. මොකද අපි දකිනවා
ඒ උදව්වලදී ජාතිවාදී ආගම්වාදී පදනමකින් තොරව උදව් වෙන්න ඕන. හයියහත්තිය තියෙන විදිහට නෙමෙයි සාධාරණ පදනමකින් උදව්ව ලැබෙන්න ඕන. ඒ නිසා මොකද මිනිස්සු ආගම අදහන අය ඉන්නවා වැඩිපුර ආගම අදහන් නැති කට්ටියක් ඉන්නවා. නමුත් මිනිස්සු ආගම විශ්වාස කරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයක් ඒක. තමුන්නාසලා ඒ පැතිවල චිත්‍රපට ශාලා නාට්‍යශාලා හදලත් නැහැනේ. මිනිස්සු සංස්කෘතික ජීවිතයක් කියලා තියෙන ඔච්චරයි. ක්‍රිස්මස් එකයි ඔය පූජා ටිකයි දිවාලි ඔය ටික විතරයි තියෙන්නේ. වෙන කල්චර් එකක් ඒ හදලා නැහැනේ. ඒක අඩු ගානේ මේවා සම්බන්ධව හොයලා බලන්න කියලා ඉල්ලා කරනවා. මම දැනගන්න කැමති අමතුරගේ පිළිතුරු කතාවේදී 2017 අවුරුද්දේදී මේ ආගමික ස්ථාන වලින් තමුන්නාස කොච්චර මුදලක් වෙන් කළා තියෙනවද දැනගන්න කැමති අදාළ ඇමතිවරු මාර්ගයේ. ඊට පස්සේ කරු කතානායකතුමනි උතුරේ ආපු ලොකුම ප්‍රශ්නේ තමයි නිවාස ගැටලුව. ඔබතුමා උතුරේ සංචාරය කළා තිබෙන ඕනතරම් ඔබතුමා දකින්න ඇති අපි 2009 යුද්ධය අවසන් වෙච්ච ගමන් ගියාම එකම ගහක්වත් තිබුණ නැහැ. කොලාතු තියෙන ඔක්කොම කරටි වලින් කැඩිච්ච තල් ගස් තමයි තිබුණේ. විශාල යුද්ධයක් තිබුණේ. ගෙවල් තිබුණේ නැහැ. මුලතිව් වගේ ගත්තොත් මම හිතන්නේ සම්පූර්ණ සියල්ල ඩෝසර් වෙලා තිබුණේ. ඩෝසර් කරලා තිබුණේ. ඒ නිසා නිවාස අවස්ථාවේ කවුරුත් දන්නවා තමුන්නාසලත් හඳුනගත්තා. ඒතොර නිවාස 65000ක් හදන්න බාරගත් අමාත්‍යාංශය තමයි පුනරුත්ථාපන බන්ධනාගාර අමාත්‍යාංශය. අපි ගිය අවතාවේ කතාවෙත් අපි කිව්වා මේ අමාත්‍යාංශයෙන් මේ ගෙවල් හදන්න ගිහිල්ලා අර ප්ලාස්ටික් නැත්තම් ෆයිබර් ගෙවල් හදන්න ගිහිල්ලා ඒකේ වංචා කරන්න ගිහිල්ලා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ජනමාදල වාර්තා වුණා. මේ පාර්ලිමේන්තුවේ කතා වුණා. අවසානයේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ගරු කතානායකතුමනි 2015 මේ ආණ්ඩුව ආවේ. අවුරුදු 3ක් මේ අමාත්‍යාංශයේ මේ ඇමතිතුමා ඇතුළු කණ්ඩායම පොල්ගාලි ඉවරලා දැන් 2018 දී මේ නිවාස 50000 පවරගෙන තියෙනවා තවත් අමාත්‍යාංශයකට. මම හිතන්නේ ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යාංශයට. උතුරේ මිනිසුන්ට ගෙවල් හදලා දෙන තමයි තමුන්නාස තිබිච්ච ලොකුම වැඩේ. තමුන්නාස එක මිත්තල් කම්පැනියත් එක්ක එක කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණා. අවසානයේ දැන් ඒක 2018 දී ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට පවරලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට පැවරුවටත් අපිට තියෙන බය තමයි ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය ගිය අවුරුද්දේ මූල්‍ය ප්‍රගතිය 9%. ඒ නිසා අපිට සාමිනාදන් මැතිතුමාද සිරිසේන මැතිතුමාද කියලා ප්‍රශ්නයක් නැහැ. තමුන්නාසල මේ ගෙවල් හදන්නේ නැහැ කියලා කියන්නේ එතන විශාල සමාජ අසාධාරණක සිද්ධ වෙනවා. ඒවා නැවත වතාවක් ජාතිවාදයට පාවිච්චි වෙනවා. ඒ නිසා තමුන්නාසගේ අසාර්ථකභාවය මේ අමාත්‍යාංශයේ නිලධාරී මහත්තුරු සමහර අයගේ අකාර්යක්ෂමතාවය සහ අමානුෂිකත්වය ඔබතුමාලා ගිහිල්ලා බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ නිකන් සෙල්ලංගවල වගේ වයි. විශේෂයෙන්ම වන්නි පළාතේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතාමත්ම අමාරුවේ. ඒ වගේම වණ්ඩිය පමණක් නෙමෙයි. යුද්ධෙන් අවතන් ජනතාව ඉන්නවා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ ගම්මානවල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානවල, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගම්මානවල. මම තමුන්නාසගේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගරු කතානායකතුමනි එවකට හිටපු ලේකම්වලට කිව්වා ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් වශයෙන් ඒ ගම්මානවලත් පොළොන්නරුව පුත්තලම අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ගෙවල් කීපයක් හරි හදන්න පටන් ගන්න කියලා. මොකද මේක හැම වෙලාවෙම අපිට පේනවා යම්කිසි ජාතිවාදී අනාථ කණ්ඩායමක් මේ ජාතිවාදය පාවිච්චි කරනවා. කට්ටියක් යාපනයේ බේසලා ඉන්නවා, කට්ටියක් කොළඹ බේසලා ඉන්නවා. එතකොට මේ දෙගොල්ලෝ කතා කරන්නේ මේ. නැත්තම් දෙගොල්ලන්ටම මොකුත් ප්‍රවෘත්තියක් නැහැ, Facebook එකේ දාන්න දෙයක් නැහැ. ඒ නිසා දෙගොල්ලම කතා කරන් තමයි මේ ජාතිවාදී වැඩේ කරන්නේ. ඒ නිසා අපි තමුන්නාස දැනගන්න කැමති තමුන්නාසේ ගෙවල් තමුන්නාසේ හොඳ ගෙදරක ඉන්න ගම. තමුන්නාසට අයිති සහ මම දන්නේ නැහැ නිල නිවස පාවිච්චි කරනවාද කියලා. තමුන්නාසේ හොඳම නිවසක ඉන්න ගමන් තමුන්නාසේ මේ ඊටාම දුප්පත් මිනිස්සුන්ගේ ආපු සල්ලි ටිකෙන් ගෙවල් හදලා දුන්නේ නැහැ. තමුන්නාසේ ඉතිහාසගත වෙන්නේ කොහොමද? තමුන්නාසේ මේ ගෙවල් හැදුවනම් ඒ මිනිස්සු තමුන්නාසගේ ඡායාරූපයක් හැම ගෙදරකම ගහගනි. අද වෙලා තියෙන්නේ මොකක්ද? තමුන්නාසේ අසාර්ථක ඇමතිවරයෙක් විදියට ජනාධිපතිවරයා පාරන් තියනවා ගෙවල් 50000 ව්‍යාපෘති. ඒ වගේම තමයි කරු කතානායකතුමනි ඒක නැති වුණේ දූෂණය නිසා. ගෙවල් හදන්න බැරුණේ දූෂණය නිසා. ඒ වගේම තමයි තමුන්නාසගේ අමාත්‍යාංශලා දාලා මම ගිය වතාවෙත් විශාල විවේචනයක් කරා තමුන්නාසගේ කොළඹ 3 කාල්විල් ප්‍රදේශයේ ගොඩනැගිල්ල දූෂිත ගනුදෙනුව සම්බන්ධව. නමුත් තමුන්නාසලා ඒවා කරා. මේ ආණ්ඩුව දූෂණය ගැන කතා කරන්න දූෂණය නතර කරන්න ආවට දැන් මම දන්නේ නැහැ මොකක්ද අන්තර්ජාතික ආයතනය කියලා. නමුත් අද උදේ මම දැනගත්තේ ලංකාව ලෝකේ දූෂිත රටවල් 4 එකක් බවට නම් කළා තියෙනවා කියලා යම්කිසි රටකින්.
ඉතින් මම හිතනවා තමුන්නාසගේ මේ න්‍යාස ව්‍යාපෘතියත් ඒ රෑන්ක් එක ගන්න විශාල දායකත්වයක් දෙන්නේ නැති කියලා. අර මහ බැංකු වංචාව ඇතුළුව. ඒ වගේම ඒ කාල්විල් ප්‍රදේශයේ ගොඩනැගිල්ල අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගත් එක සම්බන්ධව අපි දන්න තරමින් දැනට මූල්‍ය අපරාධ කොට්ටාශය සහ අල්ලාස් කොමිසමේ දෙකේම විමර්ශනයක් සිද්ධ වෙනවා. මම නැවතත් අගය කරනවා ඒ තමුන්නාසගේ වංචීනික ගනුදෙනුව තමුන්නාසගේ අමාත්‍යාංශයේ වංචික ගනුදෙනුව නතර කරන්න මහන්සි වෙච්ච හිටපු තමුන්නාසගේ අමාත්‍යාංශ හිටපු ඒ ගණකාධිකාරී මහත්තුරු සම්බන්ධ. ඒ වගේම කරු කතානායකතුමනි දැනුත් අපිට තියෙන තොරතුරු අනුව තමුන්නාසගේ පෞද්ගලික ලේකම්වරයා ඒ වගේම තමුන්නාසගේ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් මම යම්කිසි වගකීමක් එක කියන්නේ පුද්ගලයන්ට අපහාස කරන්න මට අවස්ථාවක් නැහැ. නයිබුජීන් කියන අතිරේක ලේකම්වරයා ඒ වගේම තමුන්නාසගේ පෞද්ගලික ලේකම්වරයා ඔවුනුත් මේ ගනුදෙනුවට දූෂිත ගනුදෙනුවට සම්බන්ධ කළ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. අපි තමුන්නාසට කියනවා තමුන්නාසගේ පත් කරපු කෙනා පෞද්ගලික ලේකම් අතිරේක ලේකම් තමුන්නාසගේ අමාත්‍යාංශ ප්‍රධානියෙක්. සමන් තමුන්නාසට කියනවා තමුන්නාසගේ මට්ටමින් ඔවුන් නිර්දෝෂී කරන්න පුළුවන් එක විදියක් තියෙනවා ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් ප්‍රසිද්ධ කරන්න. අඩු ගානේ තමුන්නාසේ වාර්තාව කරන් බලන්න නැත්තම් පාර්ලිමේන්තුවට ලබා දෙයි. මොකද ඒ ගොන්නගිල්ලේ ප්‍රශ්නය සම්බන්ධ දැනටමත් යනවා අති විශාල වංචාවක්. පොඩි ගාණක් නෙමෙයි මම නැවත කියන්නේ නැහැ ඒ ගැන. ඒ වගේම තමයි කරු කතානායකතුමනි තමුන්නාසේක මේ ස්වාමිනාഥ නැමැතුමාගේ අමාත්‍යාංශයට තිබෙනවා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව කියලා එකක්. ඒ කියන්නේ මිනිස්සු සුළු වැරදි වලට සම්බන්ධ අය නැවත පුනරුත්ථාපනය කරන තැනක් තිබෙනවා දෙපාර්තමේන්තුව. මං ගිය වසරේ ආවේදී කිව්වා අවුරුද්දකට කලිනුත් කිව්වා මේ දෙපාර්තමේන්තුවට හරි නිලධාරියෙක් ආයතන ප්‍රධානියෙක් පත් කළා නැහැ. තමුන්නාසේ දාලා තියෙන්නේ තමුන්නාසගේ වැඩ බලන මට්ටමින් තමුන්නාසේ දාලා තියෙන්නේ ඒ තමුන්නාසකාර ගොඩනැගිලි ගනුදෙනුවටම සම්බන්ධ වෙච්ච දූෂණ චෝදනා එල්ල වෙච්ච පුද්ගලයෙක් තමයි මේ ආයතනට දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙපාර්තමේන්තුවට ස්ථිර ප්‍රධානියෙක් වැඩ බලන අය නැතුව ස්ථිර ෆුල් ටයිම් ප්‍රධානියෙක් දාන්න කියලා ඉල්ලීම කරනවා මේක වැදගත්. මොකද පුනරුත්ථාපනය කියන එක තමුන්නාසයට තියෙන ලොකු දෙයක්. හැබැයි අද වෙලා තියෙන දේ තමයි කරු කතානායකතුමනි සිරගත වෙන අයගෙන් බන්ධනාගාර වෙන අයගෙන් 60% මධ්‍යව වැරදි සම්බන්ධ අය ඒ අයගෙනු සැලකියුතු පිරිසක් එක අවස්ථාවකට වඩා බන්ධනාගාරගත වෙච්ච අය සමහර අය ඉන්නවා කියලා කියනවා 10 වතාවක් විතර බන්ධනාගාරගත වෙච්ච. ඒ නිසා තමුන්නාසයට මේවා විසඳන්න තමයි මේ දෙපාර්තමේන්තුව දීලා තිබෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සුළු වැරදි කරන අයව හදලා නිවැරදි කරලා ඉදිරිපත් කරන තමයි තමුන්නාසයට තිබෙන්නේ ප්‍රජා සෝදන දෙපාර්තමේන්තුව. ඉතින් මේවා සම්බන්ධව තමුන්නාසගේ හරි අවධානයක් යොමු වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒ වගේම මම දැනගන්න කැමතියි තමුන්නාසගේ පිළිතුරු කතාවේදී මේ බන්ධනාගාරවලට කුඩු ගංජා ගේන එක වළක්වන්න ගෙනලා තියෙනවා මිලියන් 24ක් වේදම් කරලා ස්කෑන් යන්ත්‍ර 4ක්. මම දැනගන්න කැමතියි මේ ස්කෑන් යන්ත්‍ර 4 හරියාකාරව පරීක්ෂා කරනවද මේකට පුහුණුවක් තියෙන නිලධාරීන් පාවිච්චි කරනවද යොදලා තියෙනවද. මගේ දැනීම හැටියට මට බන්ධනාගාරයෙන් ලැබිච්ච තොරතුරු අනුව මේවත් එක්ක හැප්පෙන නිලධාරීන් දෙතුන් දෙනෙක් ඉන්නවා මට විරුද්ධව. ඔවුන් කියන්නේ ඒ ස්කෑනින් මැෂින් තමුන්නාස ගෙනාවට ඒවට නිසි පුහුණුවක් ලැබපු නිලධාරීන් දාලා නැහැ කියලා. ඒ නිසා ඉහළ නිලධාරීන් සමහර අය මේ කුඩු බිස්නස් එක බන්ධනාගාරය වෙන එකට කැමති නිසා මෙහෙම කළා තියෙනවා කියලාත් යම්කිසි මතයක් ඒ අවංකව කටයුතු කරන නිලධාරීන් තුල තිබෙනවා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි මේ අමාත්‍යාංශය යටතේ තමයි දේශපාලන පරිගැනීම් සම්බන්ධ ඒවාත් තිබෙන්නේ. දැන් මීට කලිනුත් අනුර දිසානායක මන්ත්‍රීතුමා මේ කාරණේ මීට අවුරුද්දකට පමණ කලින් මතු කළා. ඒක තමයි මැතිවරණ වකවානුව තුලත් ඊට කලිනුත් විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය තුලදී දේශපාලන වශයෙන් යම් යම් හිරිහැරට ලක් වෙච්ච අයට වන්දි ලබා දී. ඒක වන්දි ලබා දීම ප්‍රතිපත්ති වශයෙන් අපි පිළිගන්න ලබා දිය යුතුයි. නමුත් දැන් වෙලා තියෙන දේ තමයි අපි කරුණු කාරණා සහිතව ඔප්පු කළා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ලැබිච්ච ලිපිගොනු 1800කට තමයි දැන් තමුන්නාසලා කඩිමුඩියේ මේ පළාත් පාලන ඡන්දයට කලින් දැන් වන්දි දෙන්න විශාල මහන්සියක් දරනවා. කරු කතානායකතුමනි මේ රටේ කිසිම ක්‍රමයක් නැහැ පක්ෂ මූලස්ථාන වලින් ලිපි ලේඛන අරගෙන වන්දි ලබා දෙන්න. එහෙනම් පක්ෂ මූලස්ථාන ගත්තොත් පක්ෂ මූලස්ථාන ගොඩක් තියෙනවා. අනික එක්සත් ජාතික පාක්ෂිකව පමණක් නෙමෙයි රාජපක්ෂ පාලනය ඇතුලේ හිංසාවට පීඩාවට ලක් වුණේ. ජනතාන්ත්‍රයේ සමාජිකයොත් විශාල වශයෙන් ලක් වුණා.
වෙනත් දේශපාලන කණ්ඩායම් වලත් ලක් වුණා. සිවිල් පුද්ගලයෝ ලක් වුණා. ඒ නිසා අපි අවධානය කළා කියනවා පක්ෂ මූලස්ථාන වලින් එන ලයිස්තු වලට කැබිනට් මණ්ඩලේ පාවිච්චි කරගෙන වන්දි ලබා දෙන්න යාම ගියොත් එහෙම ඒක ඉතා වැරදි, ඉතාම බරපතල වැරද්දක් කියලා. අනික දැන් තමුන්නාගේ ඡන්දයක් ළඟ තියෙන නිසා අපි මැතිවරණ කොමසාරිස්තුමාටත් මේක අවධානය යොමු කරනවා. මේක අනිවාර්ය වශයෙන්ම දේශපාලන අල්ලසක් වෙනවා. මොකද තමුන්නාසලා හරියට දේවල් නොකරම තමයි වන්දි සාධාරණව ලැබෙන්නේ ඕන කෙනෙක් එක්සත් ජාතික පාක්ෂිකව ටිකක් ඔතන ඇති. මම නැහැ කියන්නේ. හැබැයි ඒ අයටත් ලබා ගන්න බැරි වෙනවා තමුන්නාසම දූෂිත ආකාරයෙන් කරන්න ගියාම. අපි ඔප්පු කරලා පෙන්නවා මේ ලේඛනාවල සිරිකොතෙන් කිය. මේ ලේඛනාවේ සිරිකොතෙන් කියන අපි ඔප්පු කරලා පෙන්නවා මීට මාස ගානකට කලින් කරපු සාකච්ඡාව මේ විවාදයකට. ඒ නිසා නැවත පදිංචි කිරීම අමාත්‍යාංශය සම්බන්ධ විවාදයේදී ඔය කරුණු ප්‍රමාණය මම කියන්න කැමතියි. තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න තියෙන නිසා. ගරු කතානායකතුමනි, දැන් විශේෂයෙන් මම කැමති උතුරු ප්‍රදේශයේ සම්බන්ධ පොදු ගැටලු ප්‍රමාණයක් කියන්න. ඔබතුමා දන්නවා අද උතුරු පළාත යුද්ධයෙන් අවුරුදු 9කට පස්සේ විශේෂයෙන්ම තවම ගත්තත් වෙනත් ප්‍රදේශවලත් ඒ ප්‍රශ්නේ තිබෙනවා. මහා මාර්ග ඇමතිතුමත් ඉන්නවා. නමුත් විශේෂයෙන්ම ප්‍රධාන පාරවල් වලින් ඇතුළට ගියා. තාමත් තියෙනවා 800 ගණන් වල පාරවල් වගේ පාරවල්. ඒ කියන්නේ ප්‍රධාන පාරවල් ඒවා. ගම්මාන 100 ගානකට යන්න තියෙන පාරවල්. ඒව එකක්වත් ප්‍රතිසංස්කරණය කරන්න වැඩපිළිවෙලක්වත් අඩු ගානේ බොරු බෝඩ්ඩයක්වත් ගහලා නැහැ, බොරු මුල් ගලක්වත් තියලා නැහැ. කියන්නේ කරන්නෙම නැහැ කියන එක. එතකොට ඊටාම දුෂ්කර ප්‍රදේශ තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ තුල වන්නි පළාත තුල මේ තත්ත්වය ඊටාම බරපතලයි. මොකද පාර හැදුවේ නැත්තම් මිනිසුන්ගේ අනිත් ඔක්කොම දේවල් අමාරු වෙනවා. ඒ වගේම තමුන්නාසලා මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ගැන සංවේදී වෙන්නේ නැහැ. දැන් අපි දැකලා තියෙන එකක් තමයි ඔය මුලතිව් දිස්ත්‍රික්කේ තියෙනවා ඊටාම ප්‍රසිද්ධ පාලමක් වට්ටුවාකල් වගේ මං හිතන්නේ මම හරියට කියනවද දන්නේ නැහැ වට්ටුවාකල් පාලම කියලා. ඒක කොහොමත් අබලන් තත්ත්වයේ තිබුණේ. දැන් අපි දැක්ක ළඟදී රූපහානලා පෙන්වනවා මේ පාලම ගිලා බහැලා. මොකද ඒකෙන් තමයි මුලතිව් ප්‍රධාන නගරයත් අනිත් ගොඩබිම සම්බන්ධ කරන්නේ. දැන් ඒක ගිලා බැස්සට පස්සේ දැන් මාර්ග ගමනාගමනයේ පවා අවුල් වෙලා තිබෙනවා. ඉතින් මම ඒක කියන්නේ උතුරේදී මේ හැම ප්‍රශ්නයක් එතරම් තමයි ඔය LTT නායකයා ඝාතනය කරා කියලා කියන ප්‍රදේශය ඔය. එතකොට ඔය හැම දෙයක්ම මතක තියාගන්න අර දකුණට කිරි උතුරට කැකිරි කියන එක තමයි ජාතිවාදය පාවිච්චි කරන කට්ටියගේ තර්කය. අපි කවුරුත් දන්නවා දකුණෙත් සාමාන්‍ය ජනතාවට කැකිරි උතුරෙත් සාමාන්‍ය ජනතාවට කැකිරි කියලා. නමුත් උතුරේ ජාතිවාදය අදින කෙනා කියන්නේ නෑ දකුණට ඔක්කොම තියෙනවා උතුරට තමයි නැත්තේ කියලා. මම නැවත කියනවා ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක තවමත් මොනරාගල. මුලතිව් කිලිනොච්චි නෙමෙයි. ඌව පළාත තමයි ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය පළාත. ඒ නිසා නමුත් මේ හැම දෙයකින්ම ජාතිවාදයට උඩකඩි ලැබෙනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි මේ ආණ්ඩුවෙන් ගරු කතානායකතුමනි ජාතික ප්‍රශ්න විසඳන්න පුළුවන් එක විදියක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ කරන එක. අත්‍යවශ්‍යයි ඒක. ආර්ථික සංවර්ධනයක් කරන එක. දැන් යුද්ධය වල අවුරුදු 9ක් වෙනවා. තමුන්නාස උතුරේ පටන් ගන්න තිබෙන කර්මාන්ත ශාලාව මොකක්ද කියලා කියන්නේ. මැදවච්චයෙන් උඩට පටන් ගන්න තියෙන කර්මාන්ත ශාලාව මොකක්ද කියලා කියන්නේ. තමුන්නාසලා කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පටන් ගන්නෙ නැහැ. අවුරුදු දැන් 9ක් වෙනවා. තමුන්නාසවල 3ක් වෙනවා. පරන්තන රසායන කර්මාන්ත ශාලාවක් තියෙන එකක්වත් පටන් අරගෙන නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම මන්නාරම් වරායක් තිබෙනවා. ඒක දිනු කරොත් එහෙම විශාල ආර්ථික වශයෙන් වාසී ඉන්දියාවේ ආසන්න වරායන් වලට කුඩා වරායක් විතර දිනු කරන්න පුළුවන්. තමුන්නාසල ඒවා ගැන හිතලවත් නැහැ. KKS ගුවන්තොටුපළ තියෙනවා මට මේ ඩග්ලස් ඇමතුමා කියලා තියෙනවා ඉස්සර ඒ පලාලි ගුවන්තොටුපළෙන් තමයි ඒගොල්ලන් ඉන්දියාවට ගුවන්ගෙන් ගියෙත් කියලා. මම හිතන්නේ 80 ගණන් වල වෙන්නේ නැති. හැබැයි දැන් පලාලි ගුවන්තොටුපළ යුද්ධ නිසා විවිධ දේවල් වලට ලක් කළා හමුදා ගුවන්තොටුපළක් වුණා. නමුත් දැන් ඒක සිවිල් ගුවන්තොටුපළක් වශයෙන් ගොඩ ගන්න පුළුවන්. තමුන්නාසලේකේ ඇසෙස්මන්ට් එක ගන්න ඉන්දියාවට බාර දුන්නා. මතක තියාගන්න ඉන්දියාව ගන්නවා මිසක් කිසි දෙයක් හදන ආණ්ඩුවක් නෙමෙයි. ඉන්දියාව පොරේට හැම දෙයක්ම ගන්න එකක්වත් හදන්නේ නැහැ. ඉතින් පලාලි වල එයාපෝට් එක හැදුවනම් එතනින් ගමනාගමනය පහසු වෙනවා. ගමනාගමනය විශාල වශයෙන් පහසු වෙනවා. රැකියාව ලැබෙනවා. තමුන්නාසලා යහපාලනය සංහිඳියාව හදන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා දෙන දේශපාලන කතාවලින්ද. මේක කර්මාන්තයක් පටන් අරගෙන නැහැ. ප්‍රධාන ඒවා මන්නාරම් වරාය, KK සිමෙන්ට් එක, පරන්තන් කෙමිකල් එක, නව කර්මාන්තයක් එකක්වත්. දැන් යාපනයේ ගත්තොත් ලංකාවේ උගත්ම තරුණ ප්‍රජාව ඉන්න දිස්ත්‍රික්කයක්. උගත්ම.
ඉතාම ඉහළ පරිගණක දැනුමක් තියෙනවා. තමුන්නාසලා අඩු ගානේ එක BPO එකක් පටන් ගන්න තියෙනවා. KPO එකක් පටන් ගන්න තියෙනවා. කතා කරන්නේ ඔක්කොම ඩිජිටල්. දෙන්නේ අර සාමාන්‍ය කොල්ලෝ කෙනා වගේ 1000 ටෝක්ස් දෙන්නේ. නිකන් විසිල් විතරයි බල්ටි නෑ තමුන්නාසලා. විසිල් ගහනවා බල්ටි නෑ අර සාමාන්‍ය තරුණයා කියන විදියට. මේ මොකුත් කළා නෑ. ඒතර සංහිඳියාව හැදෙන්නේ කොහේද? උතුරේ මනුස්සයට කන්න ඕන දරුවන්ට අනාගතයක් ඕන. ඒ නිසා තමුන්නාසක පැත්තෙන් ගත්ත මම කලින් කිව්වා වගේ ඉඩම් ඔප්පු ටික දීලා නැහැ. අවුරුදු 10ක් වෙනවා. ඊට පස්සේ ඉතුරුලා තියෙන ගැටලු තාමත් තියෙනවා හරියාකාර විසඳන්නේ නැති ඒවා. හරියාකාර රජයේ මැදිහත් වෙලා විසඳන්න ඕන දේවල්. විශේෂයෙන්ම අපි කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියානු දීවර ආක්‍රමණ ප්‍රශ්නය. හොඳයි කතානායකතුමනි. එතකොට දැන් තමුන්නාසලා ඒ ප්‍රශ්නේදී තමුන්නාසලා කොහොමද කටයුතු කරන්නේ? තමුන්නාසලා ඉන්දියාවට බයෙන් කටයුතු කරන්නේ. අපි කියන්නේ ඉන්දියාවත් එක්ක ගහ ගන්න කියලා නෙමෙයි. ඇති වෙයි බොහොට. අපි අහන්න කැමති ඉන්දියාවයි පාකිස්තානය අතර තියෙන මේ ගැටලුව කොහොමද විසඳන්න තියෙන්නේ? ඉන්දියාවේ දීවරයෝ පාකිස්තාන මුහුදට යන්නේ නැහැ. 1947 වෙනකම් මේගොල්ලෝ එක රටක්. හැබැයි ඉන්දියාව දන්නවා පාකිස්තානට මුහුදට ගියොත් මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා කිලෝමීටර් 5කට පෙර ඉන්දියන් පාකිස්තාන් මුහුදු සීමාව ඒගොල්ලන් යම් සංඥා ක්‍රමයක් දාලා තිබෙනවා. ඉන්දියන් බෝට්ටු වලට දීලා තියෙනවා යම්කිසි විශේෂ එලාම් පද්ධතියක් හැම බෝට්ටුවටම. ඒතකොට ඒගොල්ලෝ දන්නවා පාකිස්තාන මුහුදට ගියොත් ආයි එන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ලංකාව සම්බන්ධව තමුන්නාසක පැත්තෙන් එහෙම යෝජනාවක්වත් එහෙම දෙයක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් අපේ දීවර කටයුතු සම්බන්ධව ගලපති මන්ත්‍රීතුමා කියනවා කෝටි 5000ක වගේ මත්ස්‍ය අස්වැන්නක් අපේ රටට නැති වෙනවා කියලා. ඒක නැති වෙන්නේ මතක තියාගන්න. ඊටාම දුප්පත් උතුරේ දීවරයන්ගේ නැති වෙන්නේ. උතුරේ දීවරයන්ගේ නැති වෙන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි මා උතුරේ පොදුවේ ජනතාවගේ ප්‍රශ්න වලට අමතරව මම කරුණු දෙක තුනක් කියන්න කැමතියි. උතුරේ ජීවත් වෙන කුඩා ජනක කණ්ඩායමක් තමයි සිංහල ජනතාව. ඒතර මේ සිංහල ජනතාවට දාලා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම එකක් කියන්න දෙකක් පමණක් කියන්න බලාපොරොත්තු වෙනවා ලැබිලා තියෙන වෙලාව ඇතුළතදී. ඒක තමයි විශේෂයෙන්ම උතුරු පළාතේ ජීවත් වෙන විශේෂයෙන්ම වවුනියා දිස්ත්‍රික්කේ ජීවත් වෙන මුලතිව් දිස්ත්‍රික්ක කොටසක ජීවත් වෙන සිංහල ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ අද තියෙන එක ගැටලුවක් තමයි සිවිල් ආරක්ෂක සේවයේ ඉන්න ගුරුවරුන්ගේ ගැටලුව. ගරු කතානායකතුමනි යුද්ධය පැවතිච්ච වකවානුවේදී මේ ප්‍රදේශවල පාසල් විශේෂයෙන්ම සිංහල පාසල් වල වැඩිපුර උගන්වුවේ මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ගුරුවරු. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී. ඔවුන් ගුරුවරු නෙමෙයි. ඔවුන් තමයි ඒ දරුවන්ට අකුරු කරේ. ඔවුන් තමයි අවුරුදු ගණනාවක් ඒ දරුවන් බලාගත්තේ. හැබැයි දැන් පහුගිය දවස්වල මමත් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා ආණ්ඩුවෙන් ඒක අපි කියන්න ඕන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා 2009 දී. ඒ වගේම ඊට පසුවත් මේ උතුරේ ඉන්න ස්වේච්ඡා කොන්ත්‍රාත් සිවිල් ආරක්ෂක සේවයට සම්බන්ධලා වැඩ කරපු ගුරුවරු සිය දෙනාම ගුරු සේවයට අන්තර්ගතණය කරන්න ඒක ගුරු සේවා මේ වෘත්තීය සමිතිත් එකඟයි. නමුත් තමුන්නාසලා මේක කොටස් වශයෙන් තමයි කළේ. අන්තිමට මමත් මෙතන අග්‍රාමාත්‍යවරයා හරහා ප්‍රශ්න කිරීම හරහා ස්වේච්ඡා කොන්ත්‍රාත් කියන මට්ටමේ අය බඳවා ගන්න තීන්දුව කළා තිබෙනවා. මගේ දැනීම හැටියට ඊයේ පෙරේදායි සම්බන්ධ සම්මුඛ පරීක්ෂණත් කළා තිබෙනවා. නමුත් මේ සිවිල් ආරක්ෂක සේවයේ දෙපාර්තමේන්තුවට අයත් නමුත් ගුරුවරු වශයෙන් කටයුතු කරපු සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙතන මා සංගතුව තිබෙනවා ඒ පාසල් වල සේවයේ නියුතු සිවිල් ආරක්ෂක ගුරුවරුන්ගේ සංගමයෙන් ඉදිරිපත් කරපු ලේඛනයක් 19 දෙනෙක්ගේ ලේඛනයක් විශේෂයෙන් වැලියුව ප්‍රදේශයේ හිටපු අයගේ ඉන්න අයගේ ඔවුන් එක්කෙනෙක්වත් දැන් මේ ගුරු සේවයට අන්තර්ගතණය කරගන්නේ නැහැ. තියෙන ගැටලුව තමයි ගරු කතානායකතුමනි මේ ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ස්වේච්ඡා ගුරුවරු වශයෙන් බැඳිලා අද ඒගොල්ලෝ නිල ප්‍රධාන ගුරුවරු බවට පත්වලා තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට උගන්වපු ගුරුවරු මට හම්බුණා හැම සිවිල් ආරක්ෂක සේවයේ ගුරුවරු මහතුරු කීප දෙනෙක්. ඒගොල්ලන්ගේ ගෝලයෝ අද ගුරුවරු වෙලා මේගොල්ලෝ තාම නිකන් සිවිල් ආරක්ෂක සේවයේ පුද්ගල වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ මේ ප්‍රදේශවල ඒ නිසා මම මේ ලිපිය සභාගත කරන ගමන් අපි ආණ්ඩුවේ අවධානය යොමු කරනවා මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙතන මහ විශාල පිරිසක් නැහැ. මේ අය සුදුසුකම් බලලා අවුරුදු ගාන බලලා මේ අය ගුරු සේවයට අන්තර්ගතණය කරගන්න. මොකද
ඒකට ගුරු සංගම් වල ගැටලුවක් නැහැ. ඒක. දෙක තමයි කරු කතානායකතුමනි උතුර අද දකුණේ සහ අනිත් ප්‍රදේශවල දේශපාලනඥයන්ගේ රැකියා දීමේ තිප්පොළක් බවට පත් කරන් තිබෙනවා. උතුරේ සුවිශාල රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. හැම දෙපාර්තමේන්තුවක හැම සංස්ථාවකම. දැන් මේ ආණ්ඩුවේ ඇමතුරු මොකද කරන්නේ? කරන්නේ කරු කතානායකතුමනි ඒ පුරප්පාඩු වලට මාතරින් හරි හම්බන්තොටින් හරි කොළමින් හරි අම්පාරෙන් හරි කල්මුණෙන් හරි දානවා. කුලියාපිටියෙන් හරි දානවා. මම ඔප්පු කරලා පෙන්නවා අඛිල විරාජ ඇමතිවරයා කුලියාපිටියේ නාරම්මලින් දාලා තිබුණ වවුනියාවේ පාසල් වලට මොනවාද අනද්දන සේවකයෝ. මම ලිපි මේක හැන්සාට් කරා. වවුනියාවේ පාසලේ අනියම් නෙමෙයි අනද්දන සේවකයෝ පත් කරන කුලියාපිටියේ. මොකද්ද වෙන්නේ? ගිහිල්ලා වැඩ බාරලා මාසෙන් ට්‍රාන්ස්ෆර් එක හදාගෙන යනවා අනවතවතාවක් කුලියාපිටියට. ඒ තත්ත්වය අධ්‍යාපන අමාත්‍යාංශ පමණක් නෙමෙයි තියෙන්නේ හැම එකෙම තියෙනවා. මම අද හැන්සාට් කරනවා ජල සම්පාදන මණ්ඩලේ 2009 ඉඳලා ජල සම්පාදන මණ්ඩලයේ කරු කතානායකතුමනි යාපනය වවුනියාව මන්නාරම කියන සේවා සපයන ස්ථාන 3ක 2009 ඉඳලා 35 දෙනෙක් කටයුතු කර වැඩ කරනවා සේවක සේවිකාවන් සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්ව තුනටම ඇති අය. ඒගොල්ලෝ තමයි යුද්ධේ කාලෙදිත් යුද්ධයේ අන්තිම කාලෙදිත් මිනිසුන්ට විශාල වශයෙන් ජල සම්පාදන කටයුතු කරලා උදව් කරපු කට්ටිය. කතානායකතුමනි මට අපේ අනිත් කටේක විනාඩි 5ක් දෙන්න. එතකොට ඉවර කරන්න. ඉතින් ඒ නිසා මේ අය එක්කෙනෙක්වත් ඉස්සර කළා නෑ. මේගොල්ලෝ නිකන් මේගොල්ලෝ මෑන් පවර් ඒජන්සි එකෙන් අරන් තියෙන්නේ දවසකට රුපියල් 950 පඩියට වැඩ කරනවා. හැබැයි වෙන දේ තමයි 2009 දිත් උණු දේ තමයි දැනුත් වන දේ තමයි අදාළ ජල සම්පාදන විෂය භාර ඇමතිවරයා කවුරු වුණත් ඒ ඇමතිවරයා මොකද කරන්නේ? තමන්ගේ ආසනයෙන් තමන්ගේ දිස්ත්‍රික්කයෙන් කට්ටිය වවුනියාවට දානවා, මණ්ඩාරමට දානවා, යාපනයට දානවා, දාලා මාස 3ක් තියලා ඒ කට්ටිය නැවත කල්මුණේට කොළඹට අරහෙට මෙට ගෙන්න ගන්නවා. මේ 35 දෙනා අවුරුදු දැන් 9ක් වෙනවා කරු කතානායකතුමනි මේ අය තාම මෑන් පවර් ඒජන්සි වල වැඩ කරනවා. එතකොට මේවා තමයි මේ එක පැත්තකින් අසාධාරණ. මේක දෙමළ තරුණයන් තමයි වැඩිපුර ඉන්නේ. ඒගොල්ලන්ට මේක දැනෙන්නේ ජාතිවාදී ලෙස. ඒක දැනෙන්නේ ජාතිවාදී ලෙස. ඉතින් ආණ්ඩුවක් වශයෙන් ගත්තොත් මොකද එකම සේවය කරන්නේ ඒගොල්ලන්ට පස්සේ බඳව ගන්න කට්ටිය ස්ථිර කරනවා. 2016 බඳව ගන්න කෙනත් ස්ථිර කරනවා. 2009 ඉඳන් ඉන්න කට්ටිය සුදුසුකම් ඔක්කොම තියෙන කට්ටිය මම උන් මුණ ගැහුණා. උන් උගත් අය ඉගෙන ගත්ත අය මෝඩ අය නෙමෙයි සුදුසුකම් නැති අය නෙමෙයි. එහෙම නැති අපිටත් ඔව් නෑ එහෙම නෙමෙයි. හොඳයි. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කර සිටිනවා මෙන්න මේ ජල සම්පාදන මණ්ඩලයේ සිටින පිරිස ඉස්සර කරන්න කියලා. just one ගරු කතානායකතුමනි ඒක පැහැදිලි කිරීමක්. ඔබතුමාට වෙලාව දෙන්න අපි මේ උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යාංශයේ රැකියාවල් උතුරු නැගෙනහිර ඒ ඔක්කොම උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ට අපි දුන්නා. ඔබතුමාගෙන් අහන්න මම දකුණෙන් එක ළමයෙක් දැම්මේ නැහැ. විශ්වවිද්‍යාලවල මහාමාර්ග දෙපාර්තමේන්තුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මන්ත්‍රීවරුන්ටමයි මම ඒ ඔක්කොම දුන්නේ. හොඳයි ඔබතුමා එකක් ඒක ඕනනම් අහන්න. හොඳයි ඔබතුමා උතුරු නැගෙනහිර හරි බේරපු එක ලොකු දෙයක්. නෑ ඒක අපි නෑ මම අගය කරන ඔබතුමාම කළා නැත්තම් හොඳයි. නමුත් මම දන්න කාරණේ මම මේ ඊයේ මේක මට හම්බුනේ මේ තරුණ ළමයි ඒගොල්ලන්ව පහලට දාලා වෙන පුද්ගලයන්ට ඉස්සරපත් වීම ලබා දෙනවා. ඔව් ඇමතිවරු ඔබතුමා කැබිනට් මණ්ඩලයේ කට්ටිය කරේ මම ඔබතුමාට මේක එවන්නම් දැන්. මම කියන්නේ කරු කතානායකතුමනි සුදුසුකම් තියෙන රස්සාවලට දකුණෙන් නෙමෙයි කොහෙන් ගත්තත් කමන්නේ. හැබැයි ජාතිවාදී පදනමින් හරි දේශපාලන පදනමින් හරි ඒක කරන්න එපා. මම කියන්නේ වවුනියාවේ ප්‍රාදේශීය ලේකම් අනිවාර්යයෙන්ම උතුර කෙනෙක් වෙන්න ඕනේ කියලා. කිල්නොච්චියේ දිසාපති අනිවාර්යයෙන්ම උතුර කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ රැකියාව ලබා දීමේ මේවා සුදුසුකම් තියෙන අය උතුරේ ඉන්නවනම් දකුණේ ඉන්නවනම් දකුණේදී දකුණයට දෙන එක සාධාරණයි උතුරේදී උතුරයට දෙන එක සාධාරණයි. ඒ වගේම අපි ඊටම වකීම කියන්නේ මේ උතුරේ සමහර විශේෂයෙන්ම වන්නි පළාතේ සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්වය විසින් ඊටා තද ජාතිවාදී ස්වරූපයක් රැකියාව ලබා දීමේදී පේනවා. ඒකත් අපි ආණ්ඩුවට අවධානය කරනවා. මම මේ ජාතිකත්වයක් නම කියලා කියන්න කැමති නැහැ වෙන ප්‍රශ්නයක් පුළුවන් නිසා.
වෙන විදිහට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා නැත්නම් මට මුණට කියන්න පුළුවන් අමතර හිටියනම් සමහර ආයතන ජාතිවාදී ලෙස තමයි පුරවන්නේ. ඒවා වැරදි. ඒතර ආයතන කරන්න බෑ. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින කැමති අධ්‍යාපන ඇමතුමාගෙන් ඔබ උසස් අධ්‍යාපන ඇමතුමාට මේක සම්බන්ධ කරලා මට ලොකු අවබෝධයක් නැහැ. ඒක තමයි වවුනියාව තිබිච්ච විද්‍යාපීඨය. වවුනියා විද්‍යාපීඨයේ දෙමළ ගුරුවරු පුහුණු කරන අංශ කොටසකුත් සිංහල ගුරුවරු පුහුණු කරන අංශකුත් දෙකක් තිබුණ ගරු කතානායකතුමනි. ඒක යුද්ධය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් යන්න නැති නිසා වැහුවා. මම ගිය අවුරුද්දේ ගියා ඒ විද්‍යාපීඨ පීඨාධිපතිතුමා මුණ ගැහෙන්න. ඉතින් එතුමා ඊටාම පැහැදිලි සූදානමක ඉන්නවා. ඒ පහසුකම් ඔක්කොම තාම තියෙන අලුත් වැඩියා කරන්න ඕන බව ඇත්ත. ඒ විද්‍යාපීඨ ඉඩකඩ තිබෙනවා. මොකද අද ගුරු හිඟයක් තිබෙනවා උතුරු පළාතෙත් ඒ වගේම උතුරු මැද පළාතෙත්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඒ වවුනියා විද්‍යාපීඨයේ තිබිච්ච දැනට සිංහල ගුරුවරුන් උගන්වන්න නැත් තිබිච්ච අංශය වහලා තිබෙන්නේ ඒක ආරම්භ කරන්න කියලා. ඒක අවශ්‍ය දෙයක්. ඒක අවශ්‍ය දෙයක්. ඒ වගේම වවුනියාවේ මම දන්න තරමින් ඉල්ලීමක් තිබෙනවා වවුනියාවේ තිබෙන යාපනයේ මණ්ඩපය කියලා අද හඳුන්වන කොටස ඔබතුමාලාමයි මුදලක් වෙන් කරලා තියෙන එක අප්ග්‍රේඩ් කරන්න ඒක වෙනම වවුනියා හරි වන්නේ විශ්වවිද්‍යාලය විදිහට නම් කරන්න කියලා. මොකක්ද ඇමතුමා? වවුනියා කැම්පස් එක වෙනම විශ්වවිද්‍යාලයක් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. ඒ නිසා කරු කතානායකතුමා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම සංහිඳියාව සහ ජාතික ප්‍රශ්නය සම්බන්ධ අමාත්‍යාංශ විවාදයේදී අපි ජනතාව මුතුන වශයෙන් හැම ජාතිකත්වයකටම සමාන අයිතිවාසිකම් පිළිගන්නත් ඕන ලැබෙන්නත් ඕන. ඒ වගේම අපි කියන්න කැමති විවිධ ජාතිවාදී පැත්තෙන් මේ ප්‍රශ්නේ ගත්තොත් අපිට මේ ප්‍රශ්නේ හිඳ ගන්න හම්බෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරපු සියලුම ජන කොටස් වල අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහේ ව්‍යවස්ථාවක් ගෙනාවේ නැතිනම් ඒක උතුරේ ජාතිවාදීන්ට අනිවාර්යයෙන්ම මෙවලමක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා ජාතිවාදය අදින්න. ඒ වගේම අපි කියනවා උතුරේ සංහිඳියාවේ සංකේතය LTT සංවිධානය බවට පත් කරගන්න හිතුවොත් අපි හිතනවා ඒකත් දෙමළ දේශපාලනඥයෝ කරගන්න ලොකු වැරද්දක් කියලා. LTT කොඩි අරගෙන ගිහිල්ලා දෙමළ සිංහල මිනිස්සයාගේවත් මුස්ලිම් මිනිස්සයාගේවත් සංහිඳියාව දිනා ගන්න බෑ. ඒක TNA සංවිධානයට පුළුවන් වෙයි. ඒක උතුරේ පොදු දෙමළ ජනතාවට පුළුවන් වෙයි. නමුත් LTT කොඩි අරගෙන අවිල්ලා කිසිම දවසක මේ රටේ සංහිඳියාව හදන්න බෑ කියන එකත් අද ඔය කේක් කපන්න යන විග්නේශ්වරන් මහත්තයාටයි ශිවාජිලිංගම් මන්ත්‍රීතුමාට කියනවා. ඒ දෙන්නත් උතුරට ඇත්තටම ගියේ යුද්ධෙන් පස්සේ. ඒ නිසා අපි කියන්න කැමති LTT සංවිධානයේ තියෙන කාලේ ඒ දෙන්නටත් එහාට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා සිංහල වුණත් දෙමළ වුණත් ජාතිවාදයේ වැරදි ඒ ජාතිවාදයෙන් රටේ සංහිඳියාව හදන්න බෑ කියන එකත් කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.